මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. මීමුරේ ගම්වාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි යෝජනා වැඩි සංඛ්‍යාවක් දැන් ක්‍රියාත්මකයි. කෙටිකාලීන ව්‍යාපෘති ලබන මාසයේදී අවසන්. යහපාලන රජයේ අදූරදර්ශී මුල්‍ය කළමනාකරණය රටේ අර්බුද රසකට හේතු වේ. ආසන ගණනට වඩා මගින් ගෙන ගිය බස් රථ 150ක බලපත්‍ර අත්හිටු වේ. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ මෙහෙයුමක්. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ ක්‍රියාකාරකම් රැසක් සමග යලි ජනතා අයිතියට. 2015 පසු පොලිසිය සහ බුද්ධ්‍යංශ නිහඬ කළේ කවුදැයි විපක්ෂයේ පැවසිය යුතුයි ඇමති චමල් රාජපක්ෂ පවසයි. එක්සත් ජාතික පක්ෂයෙන් මැයි දිනයට තරුණ සමුළුවක්. මෙරට තවත් ආයෝජන කිහිපයකට චීනය සූදානම්. මෙරට තිරගත කෙරුණු චිත්‍රපට සංඛ්‍යාව 1326ක්. ඉදිරි සති දෙකෙන් පසු ඇමරිකාවේ සියලු වැඩිහිටියන්ට කොවිඩ් එන්නත. අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරග අද. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මීමුරේ සංවර්ධනයට අදාළ සියලු වැඩසටහන් එම ගම්මානයේ පෞරාණික බව, සුන්දරත්වය සහ සංස්කෘතිය ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි. ගම සමග පිළිසඳර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. මීමුරේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ එහි පරිසරයට මෙන්ම සංස්කෘතියට සහ ජන ජීවිතයට කිසිදු හානියක් නොවන අයුරින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි. එදින ඉදිරිපත් වූ යෝජනා සඳහා එදිනම අනුපැතිය ලැබුණු බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා කෙටිකාලීන ව්‍යාපෘති ලබන මාස වන විට අවසන් කළ හැකි බවද පැවසීය. මීමුරේ පරිසර සංවේදී ලෝක රුමේකි. උත්සව සමයේදී එම ගම්මානයේ නැරඹීමට සංචාරකයෝ බොහෝ පිරිසක් පැමිණෙති. ඔවුන්ගෙන් සිදුවන පරිසර හානි අවම කර ගැනීමටද කමිටුවක් පත් කර ගැනුණි. ගම්වාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි යෝජනා වැඩි සංඛ්‍යාවක් මෙවන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ප්‍රවාහන, බැංකු පහසුකම්, විදුලිය සහ මාර්ග ඇතුළු ඉදිකිරීම් රැසක්ද මෙවන විට අවසන්ය. යහපාලන රජයේ අදූරදර්ශී මුල්‍ය කළමනාකරණයේ හේතුවෙන් වර්තමානයේදී බොහෝ ආනයන සීමා කිරීමට සිදු වී තිබෙන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොවිඩ් හේතුවෙන් බොහෝ රටවල භාණ්ඩ නිෂ්පාදනය, බෙදා හැරීම සහ පරිභෝජන ක්‍රියාවලිය විශාල බලපෑමකට ලක්ව තිබේ. මෙරටටද එය ඍජුව බලපා තිබේ. අපනයන සඳහා අවශ්‍ය කන්ටේනර් බහලුම් හෝ සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. බහලුම් කන්ටේනරයකට අය කළ ගාස්තුද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. රජය සියලු ආනයන අපනයන පාලනය කර ඇත්තේ කැමැත්තකින් නොවන බවද ඔහු අවධාරණය කළේය. යහපාලන රජයේ අවසන් මාස 18දී වැඩි පොලියට ජාත්‍යන්තර වෙළඳපළට ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කර ඩොලර් බිලියන 6.5ක් ගෙන ඇත. මෙවැනි ඉතා විශාල ණය මුදලක් ශ්‍රී ලංකාව වැනි රටකට ඔරොත්තු නොදෙන බව ඔහු තවදුරටත් පවසයි. අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාවට අපහසුතාවකින් තොරව ගමන් පහසුකම් සැලසීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වේ. ගමනාගමන මණ්ඩලයේ බස් රථ 1992ක්, දුම්රිය 21ක්, අමතර දුම්රිය ගමන් වාර 58ක් සහ අමතර පෞද්ගලික බස් රථ 1800ක්ද ඒ සඳහා යොදවා තිබේ.
ලබන 9 වෙනිදා සිට 16 වෙනිදා දක්වා මෙම සේවා ක්‍රියාත්මකයි. කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට බස් රථ සංඛ්‍යාව වැඩි කර තිබේ. කොවිඩ් හේතුවෙන් බස් රථ ගාස්තු වැඩි කර ඇති බැවින් මගින් ගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුකම මහතා කියයි. එවැනි වැරදිවලට බස් රථ 150ක බලපත්‍ර අත්හිටුව ඇතැයි ඔහු පැවසීය. උත්සව සමයේදී වෙළඳපළට පැමිණෙන කල්ලිකුත් වූ සහ භාවිතයට නුසුදුසු භාණ්ඩ පිළිබඳ දැඩිව සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වෙයි. ඒ අනුව ලබන 23 වෙනිදා දක්වා විශේෂ මෙහෙයුම් සියලු දිස්ත්‍රික්ක ආවරණ කෙරෙමින් සිදු කරන බව එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා කියයි. සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන තොග අලෙවිසල් සහ ගබඩා පරීක්ෂා කෙරේ. වැඩි වශයෙන් පාරිභෝගිකයින් පැමිණෙන ඇඳුම් පැළඳුම් රස කැවිලි විදුලි උපකරණ අලෙවි කරන ස්ථානද විමර්ශනය කිරීමට උපදෙස් ලබා දී තිබේ. ජංගම වෙළඳුන් හා විශේෂ වට්ටම් ලබා දෙමින් සිදු කරන වෙළඳ ක්‍රියාකාරකම්ද අධීක්ෂණය කෙරේ. මිල ප්‍රදර්ශනය කිරීම බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. වෙළඳපළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1977 දුරකථන අංකය භාවිත කළ හැකි. එම අංකයට නිලධාරීන් සම්බන්ධ කරගත නොහැකිවත් කරනු ලබන පැමිණිල්ල පටිගත වන බැවින් ගැටලුවක් නොවන බව ඔහු කියයි. නැවතත් එම ශනික දුරකථන අංකය 1977. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. නැවතත් ප්‍රවෘත්ති. කිසිදු නඩත්තුවක් නොමැතිව අත්හැර දමා තිබූ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය අද යලි ජනතා අයිතියට පැවරෙයි. 2015 පසු මෙම ස්ථානය භාවිත කිරීම අත්හැර දමා තිබුණි. මෙය යලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 35කි. පසුගිය රජයේ කාලයේදී මෙහි තිබූ වෙළඳසැල් 103න් 80%ක්ම වැසී ගියේය. මෙහි සංවර්ධන කටයුතු ඉදිරියටත් සිදු කෙරේ. කුඩා උද්‍යානයක් ඉදිකිරීම, ජලය පිරිසිදු කිරීම සඳහා ජල උපාංග පද්ධතියක් සවිකිරීම, පදිකයින් වෙනුවෙන් පාලමක් ඉදිකිරීම, බෝටු සේවාවක් ආරම්භීම ඇතුළු තවත් යෝජනා කිහිපයක් එහිදී ක්‍රියාත්මක කෙරේ. ඒ ආශ්‍රිතව වසර පුරා විවිධ වැඩසටහන්ද පැවැත්වේ. සහරාන් හෝ ඔහුට සම්බන්ධ කිසිදු අයෙකුට රජයේ මුදල් ගෙවීමක් කර නැතැයි ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. සහරාන්ට වැටුප් ගෙවූ බවට නගන විපක්ෂයේ චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය වෙයි. එසේ කළ බවට සාක්ෂි ඇතනම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස ඔහු කියා සිටී. සහරාන් නැමැති පුද්ගලයා ඉතා ධනවතෙකු ලෙස හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නා ඕනෑම අයෙකුට ඒවා ලබා දිය හැකි. එම විමර්ශනද සිදු කිරීමට රජය සූදානම්ය. අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් මෙරට පොලිසිය ඉතා දක්ෂය. එවැනි පොලිසිය හා බුද්ධ්‍යංශ 2015 සිට 2019 තෙක් නිහඬ කළේ කවුදැයි සොයා බැලිය යුතුය. ඊට විපක්ෂයේ පිළිතුරු ලබා දිය යුතුයයිද ඇමති චමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. මෙවර මැයිදිනය වෙනුවෙන් තරුණ සමුළුවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි. වසංගත තත්ත්වයේ හමුවේ මැයිදිනයක් පැවැත්වීම පිළිබඳව පක්ෂයේ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ මෙම තරුණ සමුළුව පැවැත්වීමට අපේක්ෂා කෙරෙයි. එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ රජයේ පෙරළීමට දේශපාලන උපක්‍රම නිසි වේලාවට ගන්නා බවයි. ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ආරම්භීමට දෙරටේම එකඟතාව පළව තිබේ. කොවිඩ් හේතුවෙන් අත්හිටුවා තිබූ ගුවන් මෙහෙයුම් කටයුතු යලි ක්‍රමවත් පරිදි ආරම්භ කිරීමට සංචාරක අමාත්‍යාංශය තානාපති කාර්යාලය සමග ඍජු සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙරට සිලිකා සහ මිනිරම් සම්පත් සඳහා ආයෝජන කිරීමේ හැකියාව චීනය සොයා බලයි. ඒවාට අගය එකතු කොට අපනයනය කිරීම පිළිබඳව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහණ මහතා ෂන්හයිහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීය. මීළඟ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව සමග විධිමත් ලෙස හවුල් වී ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වෙයි. එමෙන්ම ක්‍රීඩා හා
සංස්කෘතික කටයුතු සඳහාද සහාය ලැබේ. චීන වූෂු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශන තරගමාලාවකටද එක් වෙයි. සටන් කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සහ චීන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් චිත්‍රපටයක්ද නිෂ්පාදනය කෙරේ. එය සංචාරක කටයුතු සඳහාද වැදගත් වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. මේ දක්වා සිංහල චිත්‍රපට නිෂ්පාදන වංශ කතාවේ චිත්‍රපට 1326ක් නිෂ්පාදනය කර තිබේ. 1947 දී කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් මෙරට සිනමා කටයුතු ආරම්භිනි. එම චිත්‍රපටයේ එම වසරේ ජනවාරි 21 වෙනිදා කොටහේන කින්ස්ලි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය වුණි. එම වසරේ නිෂ්පාදනය කෙරුණු චිත්‍රපට දෙකක් වන අතර අනික වූයේ අශෝකමාලාය. 1326 වැනි චිත්‍රපටයේ ලෙස තිරයට එක් වූයේ කොළඹ චිත්‍රපටයයි. එය ඉකුත් මාර්තු 18 වෙනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. වයඹ රේඩියෝවේ 12 වන සංවත්සරය සැමරීමට සමගාමීව මේ වසරේ සෑම මාසකම 7 වෙනි දින සිට ක්‍රියාත්මක කරන වයඹ මිතුරු තුරු රුක්රෝපණ වැඩසටහනේ 3 වන වැඩසටහන අද මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භයි. ආහාරයට ගත හැකි පළදරන ශාක මේ වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝපණය කිරීම අරමුණයි. දිස්ත්‍රික්කයෙන් තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 12කදී වයඹ ගුවන්විදුලියේ වැඩසටහන ක්‍රියාවට නංවයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ 38 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන මග සඳ කුසුම් අවුරුදු ගීතාවලිය අද පසරු 2:30 සිට මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වේ. කඳුරට සේවය නිර්මාණය කළ ළමා සංගීත මණ්ඩපයේ සහ කඳුරට ළමා මණ්ඩපයේ ශිල්පීහු මෙම අවුරුදු ගීතාවලිය ඉදිරිපත් කරති. මීළඟට ප්‍රමුඛ පුවත. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 5% එකතු වෙනවා. කල් පිරෙනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නෑ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්. හම්බ කරන කාලේ හම්බ කරලා සැනසෙල්ලේ වියදම් කරන්න chance එකක් ගන්න. මොකද කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක ලයිෆ් එකට දාන්න 5ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් බිලියනයක් වෙන් කෙරෙයි. එම පොහොර ගොවීන්ට නොමිලේ ලබා දීමට නියමිතයි. එම කටයුතු රජයේ කොමර්ෂල් පොහොර සමාගම වෙත පැවරී තිබේ. වස විසින් තොර ගොවිතැන ශක්තිමත් කිරීම අපේක්ෂාවයි. වසරකට රසායනික පොහොර ගෙන්වීම සඳහා රුපියල් බිලියන 35ක් පමණ වැය කෙරේ. එම මුදල තවත් අඩු කර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. සේනා දළඹු වසංගතයෙන් බැටකෑ බඩයිරඟු ගොවීහු මෙවර ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. ඒවා මිලදීගත් පෞද්ගලික සමාගම් ඒවා මිලදීගත් පෞද්ගලික සමාගම් බඩේරඟු මිල පහත දැමීම ඊට හේතුවයි. මේ නිසා තිරප්පනේ පුලියන් කුළම මාවත වැව පණ්ඩිකෙට්ටු වැව ඌරාකොටේ ගලෙන් බිඳුණු වැව කොළොන් ගස් වැවල මයිල ගස් වැව බඩේරඟු ගොවීහු පීඩාවට පත්ව සිටිති. මුලදී බඩේරඟු කිලෝවක් රුපියල් 85කට මිලදීගෙන තිබිනි. එහෙත් දැන් මේ රුපියල් 60ක් දක්වා පහත දමා තිබේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසින් පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝව් මහතා ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා සමග සාකච්ඡා පැවැත්වීය. මේ වසර අගදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත රුසියානු ජනාධිපතිවරයා සහභාගී වන වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු රැසක් මෙහිදී ආවරණය කෙරෙනු බව ජයශංකර් මහතා කියයි. න්‍යෂ්ටික අභ්‍යවකාශ හා ආරක්ෂක අංශවල දිගුකාලීන හවුල්කාරීත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණි. රුසියානු අවි ආයුධ ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් පිළිබඳවද සාකච්ඡා විය. නව වෙළඳ අවස්ථා හඳුනා ගැනිනි. ඇෆ්ගනිස්තානයේ සිදුවන දේ ඉන්දියාවේ ආරක්ෂාවට ඍජුවම බලපාන බැවින් ඒ පිළිබඳවද අවධානය යොමු විය. රුසියාව චීනය සමග මිලිටරි සන්ධානයක් අත්සන් කිරීමට සැලසුම් නොකරන බව ලැවරෝව් මහතා පැවසීය. ඉදිරි සති දෙකෙන් පසු ඇමරිකාව පුරා සිටින සියලු වැඩිහිටියන්ට කොවිඩ් එන්නත ලබා දීම සිදු කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා කියයි. මුලින් මේ සැලසුම් කර තිබුණේ ලබන මාස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමටය. ඒ සමග රටේ සියලු ආර්ථික මර්මස්ථාන යලි විවෘත කිරීමට බලාපොරොත්තු වෙයි. කැලිෆෝනියාවේ ව්‍යාපාරික කටයුතු ජූනි 15 වෙනිදා සිට ආරම්භයි. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට වැඩපිළිවෙල ජාතික අනුකමිටු 5ක් මගින් සක්‍රිය කර තිබෙනවා. එම කමිටු මගින් ක්‍රියාත්මක කළ යුතු පසුවිපරම් කළ යුතු හා පවත්වාගෙන යා යුතු කාර්යභාරයන් මේ වන විටත් හඳුනාගෙන අවසන්. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ඍජු උපදෙස් පරිදි දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ සංවිධාන හා රටේ ජනතාව ඒකාබද්ධ වෙමිනුයි වැඩ සමග යලි ගමට සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. දැන් උදා වී තිබෙන්නේ උත්සව සමය. විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේ භාණ්ඩ මිල පිළිබඳව සියලු දෙනා සැලකිලිමත් වෙනවා. සමූපාකාර හා සත්වසහාර හා අඩු මිලට භාණ්ඩ ලබා දීමට ක්‍රියා කරන්නේ මේ වැඩපිළිවෙල සමගයි. වැඩ සමග යලි ගමට වැඩපිළිවෙලේ කාර්යභාරයක් හැටියට එය දැන් මැනවින් සිදු වෙනවා. සහල් මිල පාලනය සම්බන්ධයෙන් දැන් යම්කිසි ප්‍රගතියක් ඇති වී තිබෙන බව අපි කවුරුත් දනිමු. ඉදිරියේදී වැඩ සමග යලි ගමට ඔස්සේ තවත් භාණ්ඩ වර්ග රැසක මිල ගණන් අඩු කර පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. එමෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමටද අවශ්‍ය පියවර ගන්නා අතර ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරු, සහකාර ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලන අධිකාරියද මේ පිළිබඳව සොයා බලනවා. මීට පෙර රැස්වීමවලදී ගත් තීරණයක් වූයේ විදුලිය නොමැති පවුල් සඳහා විදුලිය ලබා දීමට කටයුතු කළ යුතු බවයි. දැන් එය වැඩ සමග යලි ගමට ඔස්සේ ක්‍රියාත්මක වී තිබෙනවා. විදුලිය නොමැති නිවෙස් වලින් 50%කට දැනට සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර විදුලිය ලබා දී අවසන් වෙනවා. ඔබේ ග්‍රාම සේවාවසම දිස්ත්‍රික්කය පළාත පිළිබඳව නිරන්තර අවධානයෙන් සිට වැඩ සමග යලි ගමට වැඩපිළිවෙල ඔස්සේ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා කටයුතු කරමු. සතුටින් ජීවත් වන පවුලක් ගොඩනගමු. අපි වැඩ කරමු. වෙනස්ව සිටීමට බිය නොවෙමු. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේ තරග අද පැවැත්වේ. එහිදී බදුරලිය සහ මුවස් අතර තරගයේ මොරටුවේදීත් රාගම සහ ටැමිල් යුනියන් අතර තරගයේ කටුනායකදීත් NCC සහ නාවික හමුදාව අතර තරගයේ කෝල්ස් හීට් පිටියේදීත් පැවැත්වේ. SCC සහ යුද හමුදා කණ්ඩායම අතර තරගයේ පැවැත්වෙන්නේ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී. මෙහිදී අවසන් පූර්ව වටේට පිවිසෙන කණ්ඩායම් ලබන 9 වෙනිදා CCC පිටියේදී සහ NCC පිටියේදී තරගවලට එක් වෙති. අවසන් මහා තරගයේ ලබන 11 වෙනිදා SCC පිටියේදී පැවැත්වේ.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. කැනඩාව වැනි යුරෝපීය රටවලින් තල්ලාශ්‍රිත නිෂ්පාදනවලට හොඳ එල්ලුමක් පවතින බව ඇමති රමේෂ් පතිරණ මහතා කියයි. තල්ලාශ්‍රයෙන් නව නිෂ්පාදන කළ හැකිය. 2019 වසරට වඩා ඉකුත් වසරේදී වැවිලි ක්ෂේත්‍රයෙන් වැඩි විදේශ ආදායමක් ලැබී තිබේ. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් හමුවේ වුවද එම ජයග්‍රහණ ලැබී තිබේ. එකම ස්ථානයකින් සියලු වැවිලි නිෂ්පාදන මිලදී ගත හැකි ස්ථානයක් පිහිටුවන බවද ඒ මහතා කොළඹ ඊයේ පැවති තල් අපනයනකරුවන්ගේ රැස්වීමකදී පැවසීය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. විදේශ විනිමය පනත යටතේ විශේෂ තැන්පතු ගිණුම විවෘත කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කෙරෙයි. එම කාලය අද අවසන් වීමට නියමිතව තිබුණි. තවදුරටත් මුදල් තැන්පත් කිරීමට කැමැත්තක් දක්වන පාර්ශ්ව උනන්දු කරවීම අදාළ කාල සීමාව දීර්ඝ කිරීමේ අරමුණයි. ඉකුත් මාර්තු මාසයේ වන විට ගිණුම්වල තැන්පත් කර තිබූ මුදල ඩොලර් මිලියන 360කට වැඩිය. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සූර්යයා උතුරට ගමන් කිරීමේදී ලබන 14 වෙනිදාත් එක් ශ්‍රී ලංකාවේ අක්ෂාංශවලට ඍජුවම පවතී. අද දහවල් 12:13ට කොළඹ, මල්වාන, කොස්ගම, සීතාවක, මල්දෙනිය, රොසැල්ල, තලවකැලේ, සීතයිලිය, ඇටම්පිටිය, පස්සර, වරලන්ද සහ පලාඩි කලපුව යන ප්‍රදේශවලට හිරු ඍජුවම පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මේමුරේ ගම්වාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි යෝජනා වැඩි සංඛ්‍යාවක් දැන් ක්‍රියාත්මකයි. කෙටිකාලීන ව්‍යාපෘති ලබන මාසයේදී අවසන්. යහපාලන රජයේ අදූරදර්ශී මුල්‍ය කළමනාකරණය රටේ අර්බුද රැසකට හේතු වෙයි. ආසන ගණනට වඩා මගින් ගෙන ගිය බස් රථ 150ක බලපත්‍ර අත්හිටු වෙයි. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ මෙහෙයුමක්. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ ක්‍රියාකාරකම් රැසක් සමග යලි ජනතා අයිතියට. 2015 පසු පොලිසිය සහ බුද්ධ්‍යංශ නිහඬ කළේ කවුදැයි විපක්ෂයේ පැවසිය යුතුයයි ඇමති චමල් රාජපක්ෂ කියයි.
එක්සත් ජාතික පක්ෂයෙන් මේ දිනේට තරුණ සමුළුවක්. මෙරට තවත් ආයෝජන කිහිපයකට චීනය සූදානම්. මෙරට තිරගත කෙරුණු චිත්‍රපට සංඛ්‍යාව 1326ක්. ඉදිරි සති දෙකෙන් පසු ඇමරිකාවේ සියලු වැඩිහිටියන්ට කොවිඩ් එන්නත. අන්තර් සමාජ ප්‍රධානතම එක් දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරග අද. ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න දහවල් 12:45ට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk වෙබ් අඩවියට.